නුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. හොඳයි සෑම දිනම ඉන්න තැන්වලම තැන්පත්ව වාඩි වෙලා සම්බුද්ධ පූජාව සිදු කිරීම සඳහා එකතු වන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ශ්‍රද්ධාවන්ත පින්තුනි, මේ මහේ ශාක්‍ය පින්කමේ පෙරගමන් වශයෙන් ඒ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කරගන්නට යෙදුන මේ දෙතිසක් ව්‍යංජනයෙන් යුක්ත කෙවිලි පෙවිලි පළතුරු පූජාවෙන් යුක්ත මේ උතුම් සම්බුද්ධ පූජාව ඊ타මත් ශ්‍රද්ධාවෙන් සකස් කරගන්නට යෙදුන
මේ උතුම් පූජාව මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ අද දවසේ අපේ මේ දානය පිළිගන්නවා කියන උතුම් අදහසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියස ඉඳගෙන මේ උතුම් වූ ප්‍රණීත පූජාවන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන හැඟීමෙන් යුක්තව මේ වාක්‍ය කියමින් බුදු පූජාවන් පවත්වමු. කවුරුත් මං කිව්වාම පස්සේ කියන්න. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ හිඳින්නා වූ දිතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාම ප්‍රභාවයෙන් කේතුමාලා ලංකාරයෙන් සවනක් ගන බුදුරැස් මාලාවෙන් හිරු මඩලක් මෙන් බබලන්නා වූ දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර පරාජය කළා වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දස බලධාරී වූ ශාන්තිනායක ධර්මරාජයාණන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මේ සියලු පූජාවෝ අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා. මේ දෙතිස් ව්‍යංජන පූජාවෙන් මේ කැවිලි පෙවිලි පළතුරු පූජාවෙන් මේ සිසිල් පැන් පූජාවෙන් මේ ප්‍රණීත භෝජන දානයෙන් පූජා කරමි. පූජා වේවා.
පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා සාදු 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 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව පවත්වන්නට යෙදුනේ රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද අවසරයි එප්පාවල සිරිනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේයි. තව සුළු මොහොතකින් කටින චීවර පූජා පින්කම සඳහා මහා සංඝරත්නය සුසජ්ජිත මණ්ඩපයට වැඩම කරවීම සිදු කරනවා ඇති. ස්වාමීන් වහන්සේලා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවයි දැන් සියල්ලන්ම සුපටිපන්නෝ ගාථාව සජ්ජායනය කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. සංඝෝ යතිදං තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිතං තත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. සදහවත්නි, මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ කල්යාණී
යෝගාශ්‍රම සංස්ථාවේ උතුම් වූ ආශිර්වාදයේ සහිතව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක් ප්‍රදේශයේහි පිහිටවන ලද බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ සිව්වන කටින චීවර මහා පූජෝත්සවයේ සඳහා වැඩම කර සිටින මහා සංඝරත්නය පාද නමස්කාර පූර්වකව සාදුකාරයක් දී මේ අවස්ථාවේදී අප සියලු දෙනා විසින් පිළිගනිමු. සාදු සාදු සාදු. මේ ළඟට මෙම මහා පුණ්‍ය කර්මයේ වැඩ කටයුතු ආරම්භ කරමින් පිරිස පංචශීලයේහි පිහිටුවීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිව්බරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද අවසරයි ඕස්ට්‍රේලියාවේ නිස්සරණ ස්වාමින් වහන්සේට. සාදු කියන්න. සාදු සාදු සාදු. නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං සග්ගාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණං ගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරකිතං කତ୍වා අපමාදේන සම්පාදේත භං. ආම භන්තේ. සාදු සාදු සාදු. මීළඟට
මහා සංඝරත්නය පිළිගෙන අද දවසේ ඉදිරි කටයුතු මහා සංඝරත්නය වෙනුවෙන් සිදු කරගෙන යාම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා රිපල් බ්‍රුක් ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද අවසරයි එප්පාවල සිරිනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු. වැඩමවා වදාළ මහා සංඝරත්නයන් අවසර සමාව ලැබේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, ඊ타මත් අලංකාර අයුරින් ඉදි කරන්නට යෙදුන මේ සුසජ්ජිත මණ්ඩපයට ඊ타ම ගෞරව ආදරයෙන් මහා සංඝරුවන වැඩම කරව ගන්නට යෙදුණා. එවැගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහා බුද්ධ මණ්ඩපයක් නිර්මාණය කරන්නට යෙදුණා. මේ අයුරින් මේ විසිතුරු අයුරින් මේ සිදු කරන්නට ලද මේ උතුම් උපහාර පූජාවන් ඒ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවැගේම ශ්‍රී සද්ධර්මය මහා සංඝරුවන උදෙසා සිදු කරන උතුම් තුනුරුවන් උදෙසා සිදු කරන උතුම් පූජාවක් කියලා සෑම දිනම බොහොම සතුටින් සිත පහදවාගෙනයි මේ කටයුතු සංවිධානය කළේ. මේ මහේසාක්‍ය පින්කම අර්ථවත් කරන්නට අලංකාර කරන්නට මේ උතුම් පින්කම සඳහා වැඩමවා වදාරන්නට යෙදුන මහා සංඝරුවන පිළිගැනීම සේනාසන වාසී ස්වාමින් වහන්සේලා හැටියට මේ මොහොතේදී අප විසින් සිදු කරන්නට නියමිතයි. අතීතයේ වැඩ සිටි අනාගතයේ පහළ වෙන මේ වර්තමානයේ වැඩ සිටින කාලාත්‍රයේ වර්තී මහා සංඝරුවන උදෙසා අපේ මේ උතුම් පූජාව වේවා කියන චේතනාවෙන් මේ පින්නතුන් මේ සියල්ල සංවිධානය කරගෙන මහා සංඝරත්නයට ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ මේ උතුම් වූ මහා සංඝරුවන වෙනුවෙන් වැඩමවා වදාළ ඒ අපේ මූලාසනයේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකාවේ බලංගොඩ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ අනුශාසක ස්වාමීන් වහන්සේ, ඒ වගේම මැලේසියාවේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ අනුශාසක, මේ මෙල්බර්න් නුවර රිපල් බ්‍රුක් බද්දේක විහාරී ආරණ්‍ය සේනාසන බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජනීය අවසරයි වෑගොඩපොළ විමල ඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි මේ උතුම් වූ මණ්ඩපයට බොහෝමත්ම ආදර ගෞරවයෙන් භක්ති පූර්වකව නමස්කාර පූර්වකව සාදු සිතින් පිළිගන්නවා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම අපි දෙවෙනි ආසනයේ වැඩ සිටින්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනාව පිළිගෙන වැඩමවා වදාළ කේස්පරෝ ධම්මසරණ විහාරවාසීව වැඩ වාසය කරන පූජ්‍ය කෝලංගල කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේත් බොහෝම ගෞරවාදරයෙන් নমස්කාර පූර්වකව දෙපා නමද පිළිගන්නවා කියලා සාදුනාදයක් පවත්වන්න. සාදු සාදු. ඒ වගේම නිරන්තරයෙන් අප සමග මේ කටයුතු වලට නියුක්ත වෙන එකතු වෙන ඒ නිව්බෙරි ආරණ්‍ය සේනාසනෙන් වැඩ වාසය කරන අපිට වැඩම කළා, අපි ගෞරවයෙන් ආරාධනා කළා ඒ පූජනීය ස්වාමින් වහන්සේලාට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මධ්‍යස්ථානයට වැඩම කරන්නට යෙදුන අපි බොහෝමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා පූජ්‍ය ඕස්ට්‍රේලියාවේ නිස්සරණෝ ස්වාමින් වහන්සේ. සෑම දිනම සාදුනාද පවත්වලා පූජනීය ස්වාමින් වහන්සේ පිළිගන්න. ඒ වගේම සාදු සාදු. එම සේනාසනයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුන පානදුරිය අරණි විහාරයේ ස්වාමින් වහන්සේත් අපි බොහොමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු. රොක් බැංක් පාරමිතා බෞද්ධ මධ්‍යස්ථාන වාසී ගැරන්ඩිගල චන්දවිමල ස්වාමින් වහන්සේ, ඒ වගේම පැල්වත්තේ ධම්මතිලක ස්වාමින් වහන්සේත් අපි ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා.
දම් සාදු සාදු මෙල්බන් නුවර අභිනවයෙන් ඉදි කරන්නට යෙදුනේ දම්සුව සේනාසනයේ අධිපති ස්වාමින් වහන්සේ ඉහළ ගොකරැල්ලේ පාසාදික ස්වාමින් වහන්සේත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුන මේ පූජනීය ස්වාමින් වහන්සේලා සෑම සිළු දෙනාම බොහෝමත්ම ගෞරව ආදරයෙන් අපේ මේ උතුම් පින්කම මස්තක ප්‍රාප්ත කර ගැනීම සඳහා අර්ථවත් කිරීම සඳහා වැඩම වදාරන්නට යෙදුන මේ මහා සංඝරුවනට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු සිතින් අපි පිළිගනිමු. සාදු සාදු සාදු. හොඳයි, ඊළඟට මේ උතුම් පින්කම කුමන අයුරින් සිදුවන්නට ඕනෑද කියන කාරණය දායක පින්නතුන් තමයි දන්නේ. ඒ සඳහා ඒ පින්කම සඳහා මහා සංඝරත්නය දැනුවත් කොට ආරාධනා කිරීමට අපි පින්වත් චම්පික මහත්මාණන්ට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අටමහා පින්කම් අතර මුලින්ම සඳහන් වන්නේ කටින චීවර පූජාවයි. ඉන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ලැබෙන ආනිශංස එතරම්ම ඉහළයි. කටින යන වචනේ තේරුම තද ශක්තිමත් යන්නයි. මහ පොළොව මෙන් කම්පා නොවන, මහා මේරුව මෙන් සුළඟින් නොසෙල්වෙන, පර්වතයක් මෙන් නොබිඳෙන ඊතා ශක්තිමත් වූ දෙය කටිනය නමින් හඳුන්වයි. මහා සංඝරත්නයට වස් විසීමට ආරාධනා කළ දින සිට 3 මසක් පුරා වෙහෙසි. 3 මසක් පුරා සිතුවිලි ගොඩනගා 3 මසක් පුරා ක්‍රියාත්මක වී සංවිධානය කොට සිදු කරනු ලබන මෙම පින්කම අතිශයින් දුර්ලභ පින්කමකි. එක් වසරකදී එක් විහාරස්ථානයක පූජා කළ හැක්කේ එක් කටින චීවරයක් පමණි. ඇසළ පොහෝ දිනට පසු දින වස් සමාදන් වූ උපසපන් භික්ෂුන් වහන්සේලා වප්පොහොය දිනේදී වස් පවාරණය කිරීමත් සමගම කටින චීවර මාසය විශේෂ කාල සීමාව එවන් කටින චීවර මාසය ආරම්භුණා. කටින දායක ඇත්තන් විසින් කටින වස්ත්‍රය සියලු පුද පූජා සහිතව මේ පසුගිය මාස 3 මුළුල්ලේ රැකගත්තේ ඊටම ගෞරවයෙන්. කටින වස්ත්‍රය නිසි ලෙසින් කපා මැසීම සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ පඬු පෙවීම සිදු කෙරුණා. අද දවසේ මේ මොහොතේ මේ රැස්ව සිටින මහා සංඝරත්නයට රිපල් බ්‍රූක් පත්‍යේක විහාරී ආරණ්‍ය සේනාසනයේදී 2020 කටින පුණ්‍යෝත්සවය පැවැත්වෙන අද දවසේදී මෙලෙසින් කටින චීවරය පූජා කරන්නට මහා සංඝරත්නයේ අවසර අපට ලබා දෙනසේක්වා. දුරස්ත නාලිකා හරහා සම්බන්ධව සිටින සියලු දෙනා මේ උතුම් පින්කමට සාදුකාර දෙමින් සම්බන්ධ වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි, ඊළඟට ඒ පින්නතුන් සිහිපත් කරන්නට යෙදුන අයුරින් ඒ තමන් සකස් කර ගන්නට යෙදුන ඒ චීවරය කටින චීවරයක් හැටියට සංඝසතු කොට පූජා කිරීම සඳහා මේ සියලු පරිස්කාර සංඝසතු කොට පූජා කිරීම සඳහා අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. රොක් බෑන්ක් පාරමිතා බෞද්ධ මධ්‍යස්ථාන කේස්පරෝ ධම්මසරණ විහාරවාසී පූජනීය කෝලංගල කෝවිද ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ.
අතේ තියාගෙන ওই තැනකින් තැම්පත් වාඩි වෙන්නකෝ. කටින ආරාධනාව සිදු කළ සියලුම පින්වතුන් වෙනුවෙන් ඒ සියලු දෙනා නියෝජනය කරමින් මේ අවස්ථාවේදී මෑණියන් කෙනෙක් කටින චීවරය රැගෙන ඉදිරියට පැමිණ සිටිනවා පූජා කිරීම සඳහා. ඒ සමගම පියාණන් කෙනෙකුත් පැමිණියා. ටික වේලාවක් ඔම් වාඩි වෙලා තැම්පත් වෙලා ඉන්නකෝ. අම්මා පිටිපස්සට යන්නකෝ. වාඩි වෙන්න අමාරු නම් විනාඩි 5ක් විතර වගේ ඉන්න වෙයි. මූලාසනාරූඪ බද්දේක විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වතුනි, මේ පින්වත් පිරිස මහා වටිනා කියන පින්කමක් සිද්ධ කරන්න සූදානම් වෙලා ලකලැස්ති වෙලා මහා සංඝරත්නයට ආරාධනා කරන්නට යෙදුනා. ඔයත්ෝ මහා සංඝරත්නයට මීට 3 මාසකට මත්තෙන් ආරාධනා කරලා වැඩ වාසය කරමින් උන්වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කරනවා අපි වෙනුවෙන් වැඩ සිටින්න. ඒ සිව්පසයෙන් සංග්‍රහ කරලා වැඩ සිටියා වූ මහා සංඝරත්නයට ඔයත්ෝ කටින චීවරයක් සකස් කරගත්තා. ඒ අද දිනේදී මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා කියන ආරාධනාවක් මහා සංඝරත්නයට ඉල්ලීමක් ඔයත්තු සිද්ධ කරට යෙදුණා. වටිනා කියන පින්කමක් වෙන පින්නතුණි අර සංඝරත්නයට ආරාධනා කරන්නට යෙදුණු මේ මහත්මයා බොහෝ කරුණු කාරණා කියන්නට යෙදුණා. විහාරස්ථානයක වස්වසන්නා වූ වස්වැසුවා වූ ඒ වස් ශික්ෂාපද ආරක්ෂා කරගත්තා වූ උපසපන් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානයක වසරකට එකවරක් පමණක් සිද්ධ කරන්න පුළුවන් පින්කමක් තමයි කටින පින්කම කියන්නේ. එනිසා මේ කටින පින්කම සඳහා උපමා කරන්නේ වෙනස් වෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති, සොලවන්න බැරි මේ කල්පය පුරාවටම පවතිනා වූ ආකාරයට පින්කමක් කරනවා නම් ඒ කටින පින්කම හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වටිනා කියන පින්කම තමයි මේ ඔය ඇත්තු සූදානම් කරගත්තේ මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. ඒ නිසා ඒට ඔය ඇත්තෝ බොහෝම වෙහෙස මහන්සි වෙලා 3 මාසයක් මුළුල්ලේ පෙරුම් පුරාගෙන කැප වෙලා අප වෙලා කටයුතු කරලා ඔය ඇත්තෝ වෙනුවෙන් ඔය ඇත්තන් කෙරේ අනුකම්පාවෙන් මහා සංඝරත්නයේ හැටියට මේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ නියමයන්ට අනුව ඒ ශික්ෂාවන් රැකගනිමින් ආරක්ෂා කරගනිමින් මේ මහා පින්කම සිද්ධ කිරීමට අවශ්‍ය කරන්නා වූ මූලික කටයුතු ටික සිද්ධ කරලා දුන්නා. ඔයත් මොන ආකාරයට මේට සූදානම් වුණත් මහා සංඝරත්නයේ පැත්තෙන් මේ කටයුත්තට අවශ්‍ය වටපිටාව සකස් කරලා දුන්නේ නැත්නම් පින්නතුනේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහා සංඝරත්නය ඔයත්තන් කෙරෙහි මහත් අනුකම්පාවෙන්, කරුණාවෙන් යුක්තව, මෛත්‍රියෙන් යුක්තව
මේ පින්කම සිද්ධ කිරීමට අවශ්‍ය කරන්නා වූ මූලික සියලු කටයුතු ටික සංවිධානය කරලා සූදානම් කරලා දුන්න උන්වහන්සේලාගේ පැත්තෙන්. එයට කරන්නා වූ කෘතගුණ සැලකීමක් වශයෙන් උපකාරයක් වශයෙන් නොයැත්තෝ කටින චීවරයක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි කල වේලාව ගන්න නැතුව අපි මේ සකස් කරගත්තා වූ කටින චීවරය ත්‍රිකාල වාර්තී මහා සංඝරත්නයටම පූජා කරනවා. පූජා වේවා පූජාම වේවා කියන චේතනාව පෙරදරි කරගෙන මා කීවාට පසු නම් මේ පාඨය ප්‍රකාශ කරලා කියලා කටින චීවරය සාංගික කරලා පූජා කරන්න. ඊට ප්‍රථම නමස්කාරය කියන්න එකවරක් නමස්කාරය කියන්න කටින චීවරය සාංගික. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමන් කටින චීවරන් බික්ඛු සංඝස්ස දේම ඉමන් කටින චීවරන් බික්ඛු සංඝස්ස දේම ඉමන් කටින චීවරන් බික්ඛු සංඝස්ස දේම හොඳයි. කටින චීවරේ පූජා කරන්න. සාදු සාදු සාදු. සෙසු පරිස්කාර සාංගික කිරීම සඳහා මෙහෙම කියමු. කටින චීවරේ පූජා කරායින් පස්සේ සෙසු පරිස්කාරත් සාංගික වෙනවා. නමුත් අපි ඒ ආකාරයෙන් ප්‍රකාශ කරලා සෙසු පරිස්කාරත් සාංගික කරලා පූජා කරමු. මේ ආකාරයට කියන්න. ඉමන් සාඨ පරික්ඛාරං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම ඉමන් සාඨ පරික්ඛාරං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම ඉමන් සාඨ පරික්ඛාරං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම. හොඳයි පින්වතුනි. සාදු සාදු සාදු. හොඳයි සෑම දිනාටම මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. කවුරුත් වන්දනා කරගන්න. සම්වීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත් සාදු 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 ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමි භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 දයපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කඨිනානිසංස ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ඉහළ ගොකරැල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේට ඊට ප්‍රථමයෙන් මේ වැඩ සිටින මහා සංඝරත්නය ආවාසය වෙත වැඩම කරනවා පුණ්‍ය අනුමෝදනා ධර්ම දේශනාව සඳහා ධර්මාසනයේ වෙත වැඩම කර වදාරා සිටින පසුගියදා අභිනවයෙන් මෙල්බන් නුවර ආරම්භ කරන ලද දම්සුව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අවසරයි ඉහළ ගොකරල්ලේ පාසාදික ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව අපි සාදුකාරයක් දී වන්දනා කරමු සාදු 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 අවසරයි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, මීට සුළු වේලාවකට ප්‍රථම මේ පින්වතුන් විසින් බොහෝ පරිශ්‍රමයක් යොදා 3 මාසයක් මුළුල්ලේ සුවිශේෂී වූ ගෞරවාදරයකින් යුක්තව, කැපවීමෙන් යුක්තව, උනන්දුවකින් යුක්තව මහා සංඝරත්නයේ කෙරෙහි උපස්ථාන කරමින් ආරාධනා කරන්නට යෙදුණු ඒ උත්තරීතර වූ වස්සානය අවසන් කොට චීවර මාසයේ තුල භික්ෂුන් වහන්සේලාට කටන චීවරයක් සකස් කර පූජා කිරීමයි අද සිද්ධ වුණේ. කටන චීවර පූජාවෙහි ආනිසංස බොහෝමයි. මහා සංඝරත්නය මින් පෙර දැනුම් දුන්නා හා සමානව දෘඩ, දැඩි, ස්ථාවර කියන අදහස තමයි මේ කඨින කියන අදහසේ තියෙන්නේ. ඒ දැඩි වූ, ස්ථාවර වූ, ප්‍රබල වූ පුණ්‍ය ධර්මයේ තමයි මේ පින්වතුන් කරගන්නට යෙදුනේ. ඒ වගේම විනයානුකූලව එක්තරා විහාරස්ථානයක එක් වසරක් තුල එක් වසාන අවධියක් අවසන් වූ පසු පූජා කරන්න පුළුවන් එක් කටන චීවරයක් පමණයි. එක් අවස්ථාවක ඒ කටන චීවර ටික පූජා කර ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අතිශය දුර්ලභ පුණ්‍ය ධර්මයක්. වසරකට එක වතාවක් පමණක් එක තැනක දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි කටන චීවර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් කරනකොට භික්ෂුන් වහන්සේලාට කටන චීවරයක් ලැබීමෙන් ආනිසංස තිබෙනවා. ගිහි අයටත් තිබෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ආනිසංස ගැන සඳහන් කළොතින් අනාමන්තචාරෝ, අසමාදානචාරෝ, යාවතත්ත භෝජනං, යෝතිචත්ත චීවර උපාදෝ, ඝන භෝජනං කියන පාලියෙන් සඳහන් කරන කරුණු ටික තමයි තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාගේ විනය ශික්ෂාපදයකට අනුකූලව විකාලේ උන්වහන්සේලා ආරණ්‍ය සේනාසනෙන් බැහැර යනවා නම්, විහාරස්ථානෙන් බැහැර යනවා නම්, විකාලේ බැහැර යන භික්ෂුව අනිවාර්යෙන් ඒ විහාරේ වැඩ ඉන්න තවත් භික්ෂුවකට ඒ බව කියලා යන්නට ඕනේ. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ඝන භෝජන වශයෙන් ගත් කලෙහි ආහාර පානවල විශේෂයෙන් නම් සඳහන් කර මෙන්න මේ ආහාරය, මේ දාණය වළඳන්න වඩනසේක්වා කියලා එසේ කරලා ආරාධනා බාර ගන්නටත් බෑ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අනිවාර්යෙන් තුන් සිවුරෙන් යුක්තව වාසය කරන්න ඕන. අරුණ උදා වෙනකොට තුන් සිවුර තමන් ළඟ තියෙන්නටම ඕනේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට උපදින්නා වූ චීවර යමතාක් වේදේතාක් පරිස්කාර බහර ගන්නට බෑ. අදාළ කරන ප්‍රමාණය පමණයි උන්වහන්සේලාට අධිෂ්ඨාන කරන්නට පුළුවන්. මේ කියන සියලුම ශික්ෂාපද වලින් මේ කරුණු පහෙන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට කටිනයක් ලැබූ කලෙහි, කටින ආනිසංසය ලබාගත් කලෙහි භික්ෂුන් වහන්සේලාට නිදහසක් ලැබෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් විශේෂ ආනිසංස ප්‍රමාණයක් තියෙනවා. ගිහි පින්වතුන්ගේ පැත්ත ගත්තහම නාගිතපදානය කියලා ග්‍රන්ථයක් තියෙනවා. නාගිතපදානය සඳහන් කරලා තියෙනවා ගිහි පින්වතුන්ට ආරපතේ චක්කවර්ති සිරින් ලැබේ කියලා. ඒ කියන්නේ කටන චීවරේ මහනකොට ඉදිකටු පහරක් ගහනේ සක්විති රාජ සම්පත්තිය ලබන්න තරම් මහා විශාල පුණ්‍ය ධර්මයක් එක් රැස් වෙනවා කියලා. ඒ නිසානේ බොහෝ පින්වතුන් කටන චීවරේ මහන්න හරි උනන්දු. බොහෝ කාලයක ඉඳලා ලංකාවේ සම්ප්‍රදාය තුල තියෙන නාගිතපදානය කියන ග්‍රන්ථයෙන් ආපු මේ කාරණ නිසා තමයි බොහෝ පින්වතුන් කටන චීවරේ මහන්න හරි උනන්දුයි. එක මැහුම් පහරක් හරි ගහ ගන්න උනන්දුයි. මොකද හේතුව? සක්විති රජ වෙන්න පුළුවන්. ඒ නිසා. ඇත්තටම කටන චීවර ආනිසංසයේ ඒහා සමාන විශාල වෙන්න හේතුව වර්තමාන කාලේ නම් මේ පින්වන්තට ඕනෑ තරම් රෙදි හොයාගන්න තියෙනවා. චීවර වලට අවශ්‍ය කරන රෙදි වර්ග හොයාගන්නට තියෙනවා. හැබැයි බුද්ධ කාලේ සැලකුවාම
තථාගතයන් වහන්සේට එලෙස හැකියාවක් ඒ කාලේ තථාගතයන් වහන්සේගේ සමයේ එලෙස හැකියාවක් තිබ්බේ නැහැ. තථාගතයන් වහන්සේගේ සමය තුල රෙදි නිෂ්පාදනය කරන එක බොහෝම අපහසු කාරණයක්. යන්ත්‍ර සූත්‍ර නැති නිසා, තාක්ෂණය නැති නිසා, ඒ නිසා රෙදි හරිම දුර්ලභ කාරණයක්. භික්ෂුන් වහන්සේලාට පහසුවෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසාමයි ඒ කාලේ ශ්‍රමණ සම්ප්‍රදාය අර පාංශකූල සිවුරු දරන්න පටන් ගත්තේ. බොහෝ ශ්‍රමණයන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි, තථාගත ශ්‍රාවකයෝ විතරක් නෙමෙයි, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙන්නට පෙරත්, තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න පෙරත් ශ්‍රමණයන් වහන්සේලා හිටියා. එක විවිධ ශ්‍රමණ කණ්ඩායම් හිටියා. ශ්‍රමණ කණ්ඩායම් පවා මේ පාංශකූල සිවුරු, මොනවද පාංශකූල සිවුරු කියලා කියන්නේ? පාංශකූල සිවුරු වර්ග 3ක් තියෙනවා. උත්කෘෂ්ඨ පාංශකූල චීවරය තමයි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ කාලේ රෙදි කඩක ඔතලා, බොහෝ විට සුදු පාට රෙදි කෑල්ලක ඔතන්නේ අමුසොහනට ගිහින් දානවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී යම් යම් කරුණු නිසා අනතුරු වුණාම ලේ වැගිරුණු යම් යම් රෙදි විසි කරනවා. මෙන්න මේ වගේ කිලිටු බොහොම අපිරිසිදු වූ චීවර එහෙම නැත්නම් රෙදි අරගෙන ඇවිල්ලා ඒවා හොඳින් තම්බලා විස බීජ හරණය කරලා පිරිසුදු කරලා කඩ කපලා සිවුරක් මහවුවොත් තමයි අපි ඒකට කියන්නේ උත්කෘෂ්ඨ පාංශකූල චීවරය කියලා. ඊළඟට මේ උත්කෘෂ්ඨ පාංශකූල චීවරයට වඩා දෙවෙනි අදියර තියෙනවා මධ්‍යම පාංශකූල චීවරය. ඒ තමයි කුණු ගොඩක විසි කරලා දාපු සිවුරක්, කවුරු හරි ඉවත් කරලා දාපු සිවුරක් ආදී කසල ගණයට යන්නා වූ රෙද්දක් අරගෙන සිවුරක් මැහුවොත් ඒක මධ්‍යම වශයෙන් පාංශකූල චීවරයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඕමක පාංශකූල චීවරය අයිතිකාරයෙක් නොමැතිව අතහැරලා දාලා ගියොත්, ආරණ්‍ය සේනාසනයක කවුරු හරි කෙනෙක් දොරකඩ සිවුරක් හරි රෙදි කෑල්ලක් හරි තියලා යනවා කිසිම දැන්වීමක් නොකර, හිමිකරුවෙක් නැති දෙයක් එතකොට. අන්න ඒ විදිහට හිමිකරුවෙක් නොමැති චීවරව අපි කියනවා ඕමක වශයෙන් පාංශකූලයි. ඒ වගේ රෙදි වලින් සකස් කරොත් ඒක ඕමක වශයෙන් පාංශකූල. කෙසේ හෝ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ පෙරෙව්වෙම පාංශකූල සිවුරු. පශ්චාත් කාලීනව ශ්‍රද්ධාවන්ත දායක දායකාවන් බුද්ධ ශාසනය තුල ජනිත වෙන්න ඒ චීවර පූජාව සිද්ධ කරන්න විශේෂයෙන්ම ලස්සන කතාවකුත් තියෙනවා. ජීවක වේද මහත්තයා කතාව මේ අය දන්නව ඇති නේද? ජීවක වේද මහත්මයාට බිම්බිසාර රජතුමා තෑගි කරන මහ විශාල රෙදි ප්‍රමාණයක් නිසා එය ජීවක වේද මහත්මයාට අවශ්‍යතාවය ලැබෙනවා බුදුන් වහන්සේට පූජා කරන්න. එසේ පූජා කිරීමෙන් තමයි මේ චීවරඛණ්ඩකයේ විස්තරය පවා තියෙන්නේ. චීවර සකස් කර ගැනීමේ සිට පරිස්කාර තැම්පත් කර ගැනීමේ සිට සියලු තොරතුරු. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට පේරෙම ඇති කොච්චර දුෂ්කරද. ඒ කාලේ හැටියට සිවුරක් සකස් කරන එක කොච්චර දුෂ්කරද කියන කාරණේ. රෙද්දක් හොයාගන්න එක හරි දුෂ්කරයි. කොටිම භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ මේ සිවුර කඩ කපලා මහන්න කියලා කිව්වේ. පේන ඇති බොහෝ සිවුර ඔබ දැකලා තියෙනවා තනි රෙද්දක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔබට පේනවා භික්ෂුන් වහන්සේලා සිවුරක් පොරවන් ඉන්නකොට ඒකාර ඔබේ ගෙදර තියෙන ඇඳ ඇතිරිලි වගේ තනි රෙද්දක් නෙමෙයි. කෑලි කෑලි වලට කපලා ඒ කෑලි එකතු කරලා තියෙනවා. ඒකට හේතුව ඒ කාලේ මිනිස්සු සිවුරු පවා හොරකම් කරගෙන ගියා ඇඳුම් වශයෙන් ගන්න. ඒ නිසා ඒකේ වටිනාකම අඩු වෙන්න. අද කාලේ නම් බොහෝ විට කඩ කපන්නේ වටිනාකම වැඩි වෙන්න. හැබැයි කඩ කැපීමේ අර්ථය තමයි වටිනාකම අඩු වෙන්න සිවුරේ. කඩ කැපීමේ අර්ථයෙන් වෙන්නේ කවුරුත් ඇවිල්ලා මේක අරන් යන්නේ නැහැ. මොකද රෙදි කෑලි කෑලි එකතු කරලා තියෙන්නේ. ගිහිලා ඇඳුමක් මහගන්න බෑ මේකෙන්. ඇඳුමක් හදාගන්න බෑ මේකෙන්. මිනිස්සු අඳුන ගන්නවා. නැත්නම් ඒකේ තත්ත්වය බාල වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට දුෂ්කර කාල පරිච්ඡේදයක් තුල පාවා නුවරවැසි භික්ෂුන් වහන්සේලා වස්වාසය කරලා තථාගතයන් වහන්සේ බැහැ දකින්න වන්දනා කරන්න වස් කාලෙන් පස්සේ වැඩම කරනවා. මේ වස්සාන සමය කිව්වට භික්ෂුන් වහන්සේලා වස්වසන්නේ මාස 3යි නේද? බුද්ධ ශාසනයේ හැටියට අපිට තියෙනවා හේමන්ත, ගිම්හාන, වස්සාන කියලා ඍතු 3ක්.
මේ රටවල ඍතු 4ක් තියෙනවා. ඉන්දියාවේ විශේෂයෙන්ම නිවර්තන කලාපයට ආසන්න කලාපවල බොහෝ විට ඍතු 3යි තියෙන්නේ. සීත කාලේ, රස්නේ කාලේ සහ වැසි කාලේ. ඉතින් මේ වස්සාන සමය මාස 4ක් තියෙනවා ඇත්තටම. වස් කාලේ මාස 4ක් තියෙනවා. මාස 4ක් වෙන මේ වස්සාන සමයෙන් මාස 3ක් තමයි භික්ෂුන් වහන්සේලා වස් වසන්නේ. 4 වෙනි මාසේ තමයි ওই කට්න චීවර පූජා ආදී කරන්නේ. ඉතින් මේ 4 වෙනි මාසෙත් ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ දේශගුණික කාරණා නිසා බොහොම තදින් වහිනවා. ඉතින් මේ පාවානුවර වැසි භික්ෂුන් වහන්සේලා බොහොම දුර්වල වූ සිවුරු සහිතව තමයි වාසය කරේ. එසේ වාසය කොට පශ්චාත් කාලීන වහන්සේලා වැඩම කරනකොට ඒ සිවුරු හොඳටම තෙමිලා, දි รา ගිහිල්ලා, තැන් තැන් වලින් ඉරිලා බොහොම දුෂ්කරතාවයට උන්වහන්සේලා මුහුණ දෙන්න, උන්වහන්සේලාට බොහොම දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කාරණේ අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ පනවා වදාරනවා භික්ෂුන් වහන්සේලාට කටින චීවරයක් බාර ගන්නට කියලා. වස් කාලය අවසන් වෙනකොට වස් කාලය තුල වාසය කර භික්ෂුන් වහන්සේලාට ඒ වස් කාලයේහි ආනිසංස පූර්ණ භාවයට පත් කර ගන්නට කට්න චීවරයක් අනුදන වදාළ. ඒ අනුදන වදාරීම් ප්‍රකාරව තමයි කාලාන්තරයක් පස්කාලීනව ඉන්දියාවෙත්, ලංකාවෙත්, තායිලන්තයේ, බුරුමේ වැනි තේරවාදී රටවලත් ප්‍රචලිත වුණු මේ කට්න චීවර පූජාව සමාජගත වෙන්නේ. ඉතින් අද දක්වා භික්ෂුන් වහන්සේලා බොහොම වටිනා කාරණයක් පින්වතුනි. බුදුන් වහන්සේ පනවා වදාළ ඒ චාරිත්‍රය, ඒ ශික්ෂාපදය අද දක්වා භික්ෂුන් වහන්සේලා ලෝකේ පුරා සිටින තේරවාද භික්ෂුන් වහන්සේලා ගෞරවයෙන් ආරක්ෂා කරනවා. අද දක්වා භික්ෂුන් වහන්සේලා වස්සාන කාලයේ වස්වසනවා. අද දක්වා භික්ෂුන් වහන්සේලා වස්සාන කාලයෙන් අනතුරුව කට්න චීවර පූජාව සිද්ධ කරනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පනවා වදාළ ඒ උත්තරීතර ආඥා ප්‍රකාරව අදටත් මේ චීවර පූජාව සිද්ධ කර ගැනීම මහා විශාල ආනිසංසදායක කාරණයක්. සංසාරයේ තිබෙන්නා වූ භයානක භාවයේ පිළිබඳව මේ පින්වතුන්ට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සංසාරය කියලා කියන්නේ බොහොම භයානක, බොහොම දුෂ්කර, බොහොම කටුකොහලින් පිරි තැනක්. සංසාරයේ ඇවිදින සත්වයාට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා කියලා කියන්නේ අක්කන සූත්‍රයේ දේශනා කරන විදිහට අකුණක් ගහනවා වගේ. මහා රෑ ඝන අන්ධකාරයේ අකුණක් ගැහුවොත් නේද? කොච්චර වෙලාවක් ඒ අකුණ තියනවද? තාම සුළු වෙලාවක්. තප්පරෙන් 10න් පංගුවක් වගේ පුංචි වෙලාවක් තියෙන සමහර වෙලාවට. තප්පරයක් කියමුකෝ. තප්පරයක් අකුණු සැරක් වැදුනොතින් ඒ අකුණු සැරෙන් කොච්චර දුර බලා ගන්න පුළුවන්ද? කොච්චර දත්ත තොරතුරු බලා ගන්න පුළුවන්ද? තාම ස්වල්පයි. ඒ වගේ තමයි මනුෂ්‍ය ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ. මේ අපේ මනුෂ්‍ය ජීවිතයත් අකුණු පහරක් වගේ තමයි. සංසාරයට සාපේක්ෂව. නේද? සංසාරයේ තිබෙන දීර්ඝ භාවයට සාපේක්ෂව ගත්තහම ඇත්තටම මේ මනුෂ්‍ය ජීවිතයේ අකුණු පහරකටත් වඩා අඩුයි. අකුණු පහරක් කිව්වොත් ඒක ගොඩක් ලොකු වෙලාවක්. ඊටත් වඩා අඩුයි. ඒ නිසා තමයි බුදුන් වහන්සේ අප්‍රමාදය කියන කාරණේ මෙච්චරම මතු කරලා පෙන්නන්නේ. බුදුන් වහන්සේ දේශනා කරනවනේ අප්‍රමාදය කියන වචනය මුළු මහත් බුද්ධ ශාසනයේ තියෙන සියලුම අර්ථ විවරණයන් එක වචනයකට කැටි කරලා කිව්වොත් ඒක අප්‍රමාදය. උදාහරණයකටත් කියන්නේ කැලේ වාසය කරන මහා හස්ති රාජයෙක් ඉන්නවා. විශාලම හස්ති රාජයා කැලේ ඉන්න. මේ මහා විශාල හස්ති රාජයාගේ පාසලකුණ ඇතුළට ඕනෑම පාසලකුණක් දාන්නට පුළුවන්. ඕන සතෙක්ගේ පාසලකුණ දාන්නට පුළුවන්. ඒ වගේ තමයි බුද්ධ ශාසනයේ අප්‍රමාදය. අප්‍රමාදය කියන කාරණයට, අප්‍රමාදය කියන සංකල්පයට බුද්ධ ශාසනයේ විස්තර කරපු සියලු අදහස් සංකල්ප එකතු කරන්නට පුළුවන්. ඒ මොකද අප්‍රමාදය තුල පිහිටා ඉන්න කෙනාට තමයි පුළුවන්කම ලැබෙන්නේ කුසලයන් වඩන්න. එයාට තමයි පුළුවන්කම ලැබෙන්නේ සියලු අකුසල් දුරු කරලා කුසල් වඩලා හිත දමනය කරගන්න. ඒ නිසා තමයි අපි බුද්ධ ශාසනයක් තුල කුසල් වඩන්නට මහන්සි වෙන්නට ඕනේ. නේද?
බොහෝ විට කෙනෙකුට හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෞද්ධ සමාජය තුළ විවාහාරික බෞද්ධ සමාජය නේද? අපි හඳුනා ගන්නවා බෞද්ධ සමාජ වර්ග දෙකක්. බෞද්ධ සමාජය සහ ව්‍යවහාරික බෞද්ධ සමාජය කියලා. ව්‍යවහාරික බෞද්ධ සමාජය කියන්නේ නාමික බෞද්ධය. මොකද බෞද්ධ කියලා කිව්වහම මේක බොහොම වටිනා කාරණයක්. කම්ම නිකන් කෙනෙකුට බෞද්ධ කියන්න බෑ. බෞද්ධයෙක් කියලා කියන්නේ එයා සිල්පද ආරක්ෂා කරන, එයා මනවින් මාර්ගයේ වඩන, එයා කුසලයේ අර්ථය හඳුනන, අකුසලයේ භයානකත්වය හඳුනන, විශේෂයෙන්ම තිසරණේ සරණ ගියපු කෙනෙක්. ඒට වෙන සරණක් නැහැ. ව්‍යවහාරික බෞද්ධයෝ නැත්නම් නාම මාත්‍රික බෞද්ධයෝ තමයි. එයා නමට බෞද්ධයෙක්, හැබැයි එයාගේ කාර්යභාරයේ තියෙන්නේ බෞද්ධ භාවය තුළ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ සියලු වැඩ කටයුතු කරලා ඉතිරි වෙලාවක් තිබ්බොත් තමයි කුසල් වඩන්නේ නේද? සාමාන්‍යයෙන් එහෙමයි. මේ පිංගුතුන් එහෙම නෙමෙයි වෙන්නේ නැති. සාමාන්‍යයෙන් විවාහාරික ලෝකයේ තුල ආගම දහමට අපි වෙලාව වෙන් කරන්නේ ප්‍රධාන කටයුතු ටික ඉවර කරලා වෙලාවක් තිබ්බොත්. භාවනා කරනවාද කියලා ඇහුවොත් වෙලා නැහැනේ ස්වාමීන් වහන්සේ, කාර්ය බහුලයි. බණ අහනවාද කියලා ඇහුවොත් වෙලා නැහැනේ ස්වාමීන් වහන්සේ, කාර්ය බහුලයි. කොහේ යන්නද කාර්ය බහුල? මරණින් මත්තේ දිව්‍ය ලෝක යන්න කාර්ය බහුල වෙලාද? මරණින් මත්තේ නිවන් දකින්න කාර්ය බහුල වෙලාද? මේ ජීවිතේ නිවන් දකින්න කාර්ය බහුල වෙලාද? ඒක තමයි ප්‍රශ්නේ. කාර්ය බහුල භාවය අපි දන්නවා. කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අපි දන්නවා කාර්ය බහුලයි කියලා. හැබැයි කුමක් උදෙසාද කාර්ය බහුල භාවය? තමන්ගේ කාලය කළමනාකරණය කරගන්නකොට කුමක් උදෙසාද කාලය කළමනාකරණය කරගෙන තියෙන්නේ? ඒකයි කල්පනා කරලා බලන්න ඕනේ. කාලය කළමනාකරණය කරගන්නකොට අපි වෛද්‍ය කටයුතු වලට කාලය යොදනව නේද? අසනීපයක් හැදුනොත් අපි අනිවාර්යෙන් බෙහෙත් ගන්නවා කියලා. අපි කණ්ඩ බොන්න කාලය වෙන් කරනවානේ. අපි අනිකුත් ගෙදර දොරේ පිරිසිදු කටයුතු කරන්න කාලය වෙන් කරනවානේ. ඔව්. අන්න ඒ වගේ තමයි. වෛද්‍ය කටයුතු වලට වෙන් කරන කාලය වගේ තමයි මේ කුසල් වඩන්න වෙන් කරන කාලය. ඒ මොකද සංසාර රෝගයට බෙහෙතක් නේද? පිරිසුදු කරන්න කාලය වෙන් කරනවා වගේ තමයි හිත පිරිසුදු කරන්න කාලය වෙන් කර ගැනීම. මොකද සංසාරික රෝගයට බෙහෙත ඒක. මිල මුදල් හරි හම්බ කරන්න කාලය වෙන් කරනවා වගේ තමයි කුසලයේ වඩන්න වෙන් කරන කාලය. කුසලයෙන් තමයි ඔබට අනාගතේ යහපත් පැවැත්ම උදෙසා අවශ්‍ය කරන කුසල ධනය ලැබෙන්නේ. මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන කුසල ධනය ලැබෙන්නේ. ධර්මය ලැබෙන්නට, කල්යාණ මිත්‍රව ලැබෙන්නට අවශ්‍ය කරන කුසලයේ ලැබෙන්නේ. මේවා නිකන් ලැබිච්ච දේවල් නෙමෙයි. ඒ නිසා පුණ්‍ය ධර්මයන් අපි මහා ඉහළින් ගරු කරන්නට ඕනේ කාරණා. සමහර විට සමහර අය පිනට ගරහනවා. දැන් පින් කළා ඇති. දැන් භාවනා කරන්න ඕනේ. සමහර අය භාවනාවට ගරහනවා. දැන් සමාධි වැඩි ඇති. දැන් විදර්ශනා වඩන්න ඕනේ. බුද්ධ ශාසනය ගරහන්න පුළුවන් කිසිම දෙයක් නැහැ පින්වතුනි. සෑම දෙයක්ම ඒ කෙනාගේ මට්ටමට අනුකූලව දියුණුව පිණිස හේතුවක් වෙනවා. ප්‍රඥාවන්තයෙක් නම් කීයටවත් විදර්ශනා වඩන කෙනෙක් නම්, විශේෂයෙන් විදර්ශනාව හොඳින් වඩන කෙනෙක් නම් කීයටවත් කුසලයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විදර්ශනා වඩන කෙනා ප්‍රඥාවන්තයා තමයි දකින්නේ කුසලයේ තියෙන වැදගත්කම. වැඩිපුරම කුසල් කරන්නේ හොඳට ප්‍රඥාව තියෙන කෙනා. වැඩිපුරම පුණ්‍ය ධර්මයන්ට යොමු වෙන්නේ හොඳට ප්‍රඥාව තියෙන කෙනා. මොකද එයාට තමයි වටිනාකම වැඩිපුරම තේරෙන්නේ. නේද? සෝවාන් කෙනෙක් ගත්තොත් සෝවාන් කෙනා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාගේ විනය තියෙනවා විශේෂ පැනවීමක්. ඒක හොඳ උදාහරණයක් මේ සෝවාන් අයගේ ලක්ෂණ හඳුනා ගන්න. භික්ෂුන් වහන්සේලාට පැනවීමක් තියෙනවා. කවුරු හරි සෝවාන් කෙනෙක් ඉන්නවනම් එයාට සම්මුතියක් ලබා දෙනවා. එයාගෙන් ඉල්ලීමක් කරනවා නම් භික්ෂුන් වහන්සේලා දැනුවත් කරලා ප්‍රමාණවත් ඉල්ලීමක් කරන්නේ. මොකද හේතුව? සෝවාන් කෙනා එච්චර සද්ධාවන්තයි. එච්චර කුසල් කරනවා. සමහර විට මොන හරි ඉල්ලුවොත්, මොන හරි අවශ්‍යතාවයක් දැක්කොත් Tamanගේ තියෙන දේවල් නැති කරගෙන හරි එයා ඒ පූජාව කරනවා. මොකද එයාට Tamanට වඩා කුසලයේ වටිනාකම දන්න නිසා. මේක ඕලාරික ලෝකෙට තේරෙන්නේ නැහැ. මේක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් දැක්කොත් එහෙම සෝවාන් කෙනෙක් Tamanගේ තියෙන සියලු දේ දන් දෙන එක. දැන් උදාහරණයකට සෝවාන් කෙනෙක් වෙන්න ඕනේ නැහැ බෝසතාණන් වහන්සේ නමක් නේද? වෙස්සන්තර මහරජතුමාගේ දන් දීම, වෙස්සන්තර මහරජතුමා සිද්ධ කළා හා සමාන දානයක් අද කාලේ කවුරු හරි දුන්නොත් නේද?
නීති හැටියට හිරෙත් යනවා. ඉතින් එතකොට කුසලයේ ප්‍රාමාණිකත්වයේ තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඊළඟට දැන් මේ සේක සම්මත කුලවලට ඒ කියන්නේ මාර්ගඵලලාභීත්වයට පත් වෙලා ඉන්න යම් ගිහි පිරිසක් ඉන්නවා නම් එයාලට සම්මුතියක් දෙනවා භික්ෂුන් වහන්සේලා. මොකද හේතුව එයා එච්චරට පිනට ලැබී ඒ නිසා එයාගේ හැකියාව බලලා තමයි භික්ෂුන් වහන්සේලා එයාට වැඩ පවරන්නේ. ඒතර එකෙන් පැහැදිලි වෙනවා ප්‍රඥාව වැඩෙන්න සෝවාන් කෙනා කියන්නේ දෘෂ්ටිය නැති කෙනෙක්. ප්‍රඥාව හොඳට වැඩිච්ච කෙනෙක්. ප්‍රඥාව වැඩෙන්න කුසල් කරන්න හිත තව නැඹුරු වෙනවා. ඒ නිසා මේ වගේ පුණ්‍ය ධර්මයක් කරන්න හිත නැඹුරු වීමම මේ පින්වතුන්ගේ ප්‍රඥාවේ ලක්ෂණයක්. ඒ වගේම මේ වගේ පුණ්‍ය ධර්මයක් කරන්න හිත යොමු වෙලා වෙහෙස මහන්සි වීම මේ පින්වතුන්ගේ කුසලයේහි ලක්ෂණයක්. මාස 3ක් මුළුල්ලේ ලේසි පහසු නෑ බොහෝ වෙහෙස දරලා විශේෂයෙන් අපි දන්නවා දැන් කාලාන්තරයක් තිස්සේ හිටපු නිසා මේ තියෙන නීති රීතිත් එක්ක ඒවත් ආරක්ෂා කරගනිමින් තාම දුෂ්කරව බොහෝ දුෂ්කරතා මැද්දේ මේ චීවර සකස් කරලා විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසනෙට නිතර මේ පින්වතුන් ඇවිත් ගිහින් පවිත්‍ර කිරීම කටයුතුද අනිකුත් නොයෙකුත් කටයුතු ආදී සිද්ධ කරමින් භික්ෂුන් වහන්සේලා 3 මාසයක් මුළුල්ලේ හොඳින් රැකබලා ගනිමින් උපස්ථාන කරමින් බොහෝ උපස්ථාන ආදී සිදු කොට චීවරය සකස් කර ගනිමින් ඒ වගේම බොහෝ ගෞරවයෙන් යුක්තව පින්කම් සංවිධානය කොට විචිත්‍රවත් විදිහට මනරම් විදිහට මේ පුණ්‍ය ධර්මය සකස් කරලා ඒ මනරම් වූ විචිත්‍ර වූ පුණ්‍ය ධර්මය මනවින් සිද්ධ කරගෙන කටන චීවර පූජාව මස්තක ප්‍රාප්ත කරගෙන අද ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව මහා සංඝරත්නයට ඒ කටන චීවරයේ පූජා කරන්නට යෙදුණා. ඒ පූජා කරන්නට යෙදුනා වූ සියලු කුසල් වන ආනිසංස බල මහිමේ අපි ලෝකවාසී මහා සංඝරත්නයට දෙවි දේවතාවුන් වහන්සේලාට ජීවිත සිටිනා වූ ඥාතීන්ට මිය පරලෝකියා වූ ඥාතීන් වරප්‍රමුඛ යම්තාක් පින් බලාපොරොත්තු වන්නා වූ පිරිසක් වෙත්තම් ඒ සිළු දෙනාටම එකසේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමු. විශේෂයෙන්ම අද මේ පුණ්‍ය ධර්මයෙන් ජනිත වුණා වූ කුසලය අපි අනුමෝදන් කරමු මේ ලෝකවාසී මහා සංඝරත්නයට. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කොට වදාළ පූජනීය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය නාවනි අරිදම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති පරම පූජනීය විටියල ජනානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම මෙල්බර්න් නගරයේහි විහාරස්ථානවල ප්‍රධාන ස්වාමින් වහන්සේලා වරප්‍රමුඛ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාටත් ට්‍රිපල් බ්‍රුක්හි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේහි ප්‍රධාන අනුශාසක පූජනීය වෑගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේටත් එවැගේම ප්‍රතිපත්තිකාමී මාර්ගයේ වර්ධනය කරන සෑම දිනාටම සිතසුව සලසන යම් තාක් මහා සංඝරත්නයක් වෙත්නම් ඒ සිළු ස්වාමින් වහන්සේලාටත් මේ පින් හේතු වාසනා වේවා. උන්වහන්සේලාගේ කායික මානසික සැපසැහැල්ලු භාවයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වඩා වර්ධනය කර ගැනීම සඳහා මේ පින් ධර්මයන් හේතු වාසනා වේවා. ඒ මහා සංඝරත්නයේ මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමින් වහන්සේලාට මනමින් Tamanගේ සිළු ගුණ ධම් පුරා ගන්නටත් මාර්ගය වර්ධනය කර ගන්නටත් උතුම් මහා නිවන් සුවය සාක්ෂාත් කර ගන්නටත් මේ පින් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේ මේ පින් හේතු වාසනා කරගෙන සක්‍ර දේවීන්ද්‍රයා සහම්පති බ්‍රහ්මරාජයා චාතුරු මහරජක සතරවරම් දේව රජදරුවන් ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ දෙවි දේවතාවුන් වහන්සේලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ වරප්‍රමුඛ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ දෙවි දේවතාවුන් වහන්සේලා මේ ස්ථානයේ අධිග්‍රහිත දෙවි දේවතාවුන් වහන්සේලා වෙත්නම් ඒ සිළු දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු ශාසන ආරක්ෂක බහරදුරු දෙවි දේවතාවුන් වහන්සේලාත් යම් තාක් පින් බලාපොරොත්තු වන්නා වූ දෙවියෝත් මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් කරගනිත්වා. ධාර්මික රැකවරණයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිත්වා. බුද්ධ ශාසනය වඩාත් වර්ධනය කර ගැනීම සඳහා දිව්‍ය උපකාර සලසත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ පින් හේතු වාසනා කරගෙන විශේෂයෙන්ම මේ කට්ටපින්කම සංවිධානය කළේ පින්වතුන් සියලු දෙනාටත් ඒ සඳහා යම් ආකාරයකින් හෝ දායක වුණා වූ ඒ සියලු පින්වතුන්ටත් අද මේ පින්කම සංවිධානය කළ සියලු දෙනාටමත් පැමිණි සියලු දෙනාටමත් අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්නා වූ සියලු දෙනාටමත් අප සියලු දෙනා නමින්
නැසීමේ පරලෝකියා වූ සියලු ඥාතීන්ටත් ජීවිත සිටිනා වූ සියලු ඥාතීන්ටත් මේ ආරණ්‍ය සේනාසන ආදී පූජා කරලා මහා සංඝරත්නයට පහසු විහරණය සැලසුවා වූ පින්වතුන් සියලු දෙනාටමත් ආරාම පූජා පුණ්‍ය ධර්මයට දායක වුණා වූ පින්වතුන් සියලු දෙනාටමත් මේ කටන චීවර පුණ්‍ය ධර්මයේ සාර්ථක කර ගැනීම සඳහා දායක වුණු සියලු දෙනාටමත් තමන්ගේ නමින් ජීවත් සිටිනා වූ නැසීම පරලෝකියා වූ සියලු සත්වයන්ටත් යම්තාක් පින් බලාපොරොත්තු වන්නා වූ සත්වයන් නැත්නම් ඒ සියලු සත්වයන්ටත් මේ පින් එකසේ හේතු වාසනා වේවා සියලු සත්වයෝම දුක් නිරෝගී සුවපත් භාවයෙන් නිවන් සොයම සාක්ෂාත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින් හේතු වාසනා කරගෙන ඔබ අප සෑම දිනාටමත් විශේෂයෙන්ම මේ කාර්ය සඳහා දායක වුණා වූ සියලු දිනාටමත් මේ පින් හේතු වාසනා වේවා. මේ විදිහට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති එතාවතා චම්හෙහි සම්බේ භූතා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර සාදු 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 කවුරුත් වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතිය විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සුපත්තේ ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමී මේ අවස්ථාවේදී අනිකුත් මහා සංඝරත්නයත් සමග දිවා දානය සඳහා වැඩම කරනවා ඇති. මේ අවස්ථාවේදී ඔබ දකින්නේ මහා සංඝරත්නයේ විශේෂෙහි පූජා කිරීම සඳහා මනාකොට සකස් කර පිළියෙල කර ඉදිරිපත් කර ඇති දානමය වස්තුන් දානය සඳහා සූදානම් කර ඇති ආකාරයයි.
අද විශේෂයෙන්ම කඨින චීවර පූජාව සඳහා බැතිබර දායකත්වයේ දරූ සදහැවතුන් විසින් මෙම දානමය දිවා දානමය පූජාව සිදු කරනවා ඇති. මහා සංඝරත්නයේ විශේෂ පිරිනැමීමට සූදානම් කර තිබූ එම දානමය වස්තුන් දැක බලා ඔබත් සිතින් අතගසා අනුමෝදන් වන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය ආරම්භ කෙරුණේ මීට වසර 4කට පෙර 2017 වසරේ ජූලි මාස 13 වෙනිදා. එතෙන් සිට මේ වනතුරු කඨින පින්කම් 4ක් මෙම ස්ථානයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අනුමැතිය ඇතුව මේ ඉදිකෙරුණු මෙම බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීමට මූලිකත්වයේ දරුවේ බලංගොඩ තංජන්තන්නේ බද්දේක විහාරී ආරණ්‍ය පරිශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩබල විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේ. අක්කර 45කින් පමණ සමන්විත මනරම් දර්ශනීය භූමි භාගයක පිහිටුවා ඇති මෙම ආරණ්‍ය සේනාසනයේ ආවාසයයි ඔබ දැන් මේ දකින්නේ. ඔබට මේ පහළින් පෙනෙන ඉරි වගේ දැක්වෙන්නේ සක්මන් මළු සකස් කර ඇති ආකාරයයි. එයින් ඉපිට ඇති ශාලාවල් දාන ශාලාව සහ භික්ෂුන් වහන්සේලාට වැඩම කර නවතන් ගැනීමට ඇති ස්ථාන, ඒ වගේම නේවාසිකව භාවනා කිරීමට සඳහා මෙහි නතර වන අයට දායකයින්ට සදහැවතුන්ට නවතන් ගැනීමට ඇති ස්ථාන වශයෙන් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කරන ලද්දේ නේවාසික භාවනා වැඩසටහන් භාවනා වැඩමුළු සිදු කර ධර්මය ක්‍රියාත්මක වශයෙන් සපුරා පිළිපැදීමට සූදානම්ව සිටින පින්වතුන් වෙනුවෙන් ඒ සඳහා දීර්ඝකාලීනව දින 10 දින 15 භාවනා වැඩසටහන් පැවැත්වීම සඳහා නවාතන් පහසුකම්ද මෙම ස්ථානයේ ඇති බව මෙම දර්ශන අන්තර්ජාලය ඔස්සේ නැත්නම් වෙනත් මාධ්‍ය ඔස්සේ නරඹන සදහැවතුන්ට මතක් කිරීමට කැමැතියි. සිත එකඟ කරගෙන ඊටමත් සංසුන්ව භාවනා කිරීමට සුදුසු ඊටමත් මනස්කාන්ත පරිසරයක් මෙම භාවනා මධ්‍යස්ථානයේ සතුව පවතිනවා. ඔබගෙන් සමුගැනීමටයි දැන් මේ සූදානම් වන්නේ. මෙම වැඩසටහන නැරඹීම සඳහා අප සමග විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එකතු වුණු සියලුම සදහැවතුන්ට
සම්මා සම්බුදු සරණයි.